වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණයේ මොහන් පෙරේරා, ප්‍රකාශය TDK ජයන්ත. තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් අද දිවෙන්ට. මෙරට ආයෝජන සිදු කිරීමට කටාර් රාජ්‍ය සූදානම්. තුර්කියද විදේශ ඇමති සමග සාකච්ඡා කරයි. ගෙවුණු මාස කිහිපයේදී එකුදු දිනයක් හෝ සේවයට වාර්තා නොකළ රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් සිටින බව අනාවරණ වෙයි. පවතින වසංගත තත්ත්වය කුඩා දේශපාලන පක්ෂ හා තවත් සංවිධාන ගණනාවකට තම පටු අරමුණු වෙනුවෙන් වේදිකාවක් සකස් කර දී ඇතැයි හෙළිදරව්වක්. ලියාපදිංචියක් නොමැතිව වීතක රැස් කරන අතරමැදි ජාවාරම්කරුවන් සොයා තවදුරටත් වැටලී. ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමට තවත් අවස්ථාවක්. කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කටයුතු බාර ගැනීමට තාලිබාන් සංවිධානයේ සූදානම්. 1,11,000ක් රටින් පිට වෙති. අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 3ක් නිතරගෙන් සුදුසුකම් ලබති. තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් අද දිවෙන්ට රැගෙන ඒමට නියමිතයි. ඒවා රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව මිලදීගෙන ඇති තොගයකි. ශ්‍රී ලංකාවට මෙතෙක් ගෙනවිත් ඇති සයිනෝෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 18ක් බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. ඒ අතර මාද දිනේත් එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මකයි. ඊයේ තවත් කොවිඩ් මරණ 214ක් වාර්තා විය. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 8,371කි. ඊයේ ආසාදිත සංඛ්‍යාව 4,561ක් විය. රටේ දරුණු කොවිඩ් වසංගතයක් ඇති බව ප්‍රකාශ කරමින් විපක්ෂ නායකවරයා ඉක්ුත් කාලයේ විවිධ උද්ඝෝෂණ සංවිධානය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා පවසයි. ජනතාවට කැපකිරීම කරන්නයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත. රාජ්‍ය සේවකයන් ජනතාව හා රජය මෙතරම් කැපකිරීම කරන අවස්ථාවක විපක්ෂය කළ කැපකිරීම කුමක්දයි විතානගේ මහතා ප්‍රශ්න කරයි. විපක්ෂය කළ එකම කාර්යය වූයේ උද්ඝෝෂණ ක්‍රියාත්මක කරමින් කොවිඩ් ව්‍යාප්ත කිරීමයි. කොවිඩ් පාලනය කළ හැක්කේ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් බව ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ ප්‍රවීණ රංගනවේදී රවීන්ද්‍ර රන්දිනිය මහතා පවසයි. කොවිඩ් අප ගන්නෙත් නැත, කොවිඩ් අප සමාජයට දෙන්නෙත් නැත යන සංකල්පය තුළ පිහිටා මෙම අභියෝගයට මුහුණ දිය යුතුයයි ඔහු කියා සිටී. ගෘහස්ත සුවසේවා වැඩසටහන දැන් සාර්ථකව දිවෙන පුරා ක්‍රියාත්මකයි. 13යි අනුව ශුන්‍යකාංකය ඔස්සේ නිවසයන්ට ප්‍රතිකාර විමසිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සේවාංශයේ සේවාධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය කියා සිටී. මේ අවස්ථාව වන විට 36220 දෙනෙක් රෝගීන් තමන්ගේ නිවාස වලම සිට ප්‍රතිකාර ලබාගෙන සම්පූර්ණ සුවය ලබා සිටිනවා. ඒ වගේම මේ මොහොත වන විට 14152ක් රෝගීන් මෙම සේවාව ලබා ගනිමින් තමන්ගේ නිවෙස්වල රැඳී සිටිමින් සිටිනවා. කණ්ඩායම අතරින් 68ක ප්‍රමාණයක් බස්නාහිර පළාතේ, ඉතුරු රෝගීන් ලංකාවේ අනිත් සියලුම පළාත් වලින් තමයි වාර්තා වෙන්නේ. මම මීට පෙරත් පැහැදිලි කිරීමක් කරා මේ 13.90 දුරකථනය ඔස්සේ සම්බන්ධ වී මේ ගෘහස්ත සුවසේවාව ලබාගත හැක්කේ ඒ සඳහා ලියාපදිංචි වූ රෝගීන්ට පමණයි. ඒ ලියාපදිංචිය සිදු කරන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා. ඒ ලියාපදිංචි රෝගීන්ට පමණක් මෙම සේවාව ලබා දීමට තීරණය කරලා තියෙන්නේ. ඇත්තටම අපිට තහවුරු කරගන්න අවශ්‍යයි මේ රෝගීන්ට, COVID-19 ආසාදිත වූ රෝගීන්ට නිවසේ රැඳී සිටීමට තරම් සුදුසු පරිසරයක් නිවසේ තියෙනවා කියලා. ඒ වගේම ඔවුන්ගේ රෝගී තත්ත්වය අපිට වෛද්‍යවරයෙකුට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙලා නිරීක්ෂණය කරලා ආරක්ෂා සහිතව නිවසේ තබා ගැනීමට හැකියාව තියෙනවා කියලා. කටාර් රාජ්‍ය සමග ආර්ථික වෙළඳ හා සංචාරක කටයුතු තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ. විශේෂයෙන් වරාය නගරයේ ආයෝජන සඳහා එක්වීමට ඔවුන් සූදානම්ය. ඒ පිළිබඳව අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා කටාර් තානාපති ජසින් බින් ජාබිර් මහතාව දැනුවත් කළේය. මෙම අභියෝගාත්මක කාල සීමාවේදී සෞඛ්‍යංශයේ අවශ්‍යතාව වෙනුවෙන් සහාය දීමට කටාර් රාජ්‍ය සූදානම් වේ. ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට වැඩි වශයෙන් රැකියා අවස්ථා ලබා දීමටද කටාර් රාජ්‍ය බලාපොරොත්තු වේ. මෙරට තුර්කි තානාපති ඩෙමන් සිකසි මහත්මිය ඉක්ුදා විදේශ අමාත්‍යවරයා හමු වූවාය. දේශපාලන ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රවලදී දෙරට ඇති දීපාශි සමතාවල වැදගත්කම ඇමතිවරයා පෙන්වා දුන්නේ. වෙළඳාම තවදුරටත් පුළුල් කිරීම සඳහා මෙන්ම මෙරට තේ සඳහා තුර්කි වෙළඳපොලේ ඇති වැදගත්කමද ඇමතිවරයා මෙහිදී පැහැදිලි කළේය.
රට වසා දැමීම හෝ විවෘත කිරීම පිළිබඳ තීන්දුවක් ගත යුත්තේ ආණ්ඩුවයි. ඒ සඳහා සෞඛ්‍ය මෙන්ම ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් පමණක් භාවිත කළ යුතුය. ඔවුන්ගේ සමන්විත මණ්ඩලයක් කොවිඩ් පාලනය සඳහා පත් කර තිබේ. වර්තමානයේදී මේ වසංගත තත්ත්වය කුඩා දේශපාලන පක්ෂ සහ තවත් සංවිධාන ගණනාවකට වේදිකාවක් සකස් කර දී ඇත. ඔවුහු සියලු දෙනාම කොවිඩ් පාලනයට උපදෙස් දෙති. පිරිසකගේ අවශ්‍යතා මත පමණක් නොව සමස්ත පොදු ප්‍රජාවගේ අවශ්‍යතාව වෙනුවෙන් රජය පෙනී සිටී. සතියක් දෙකක් රට වසා තැබීමෙන් කොරෝනා පාලනය කළ නොහැක. විපක්ෂයේ අදහස වන්නේ එවැනි කාලයක් හෝ රට වසා තබා ආර්ථිකය අඩපණ කිරීමයි. ආයතන පාඩු ලැබීම රාජ්‍ය පෞද්ගලික අංශ දෙකටම පොදුය. ගොවියාට අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වී තිබේ. ධීවර ජනතාවද පත් ඇත්තේ විශාල පීඩනයකටය. රට වසා දැමීම නිසා කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවක් සිදු වී ඇද්දැයි යලි සිතා බැලිය යුතුය. කොවිඩ් ව්‍යාප්තිය සිදු කළේද විපක්ෂයේ ප්‍රමුඛ විවිධ සංවිධාන පැවැත් වූ උද්ඝෝෂණයි. මේ උද්ඝෝෂණ වලට සහභාගී වූ වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙකුට කොවිඩ් වැළඳී ඇති බව ඊයේ තහවුරු විය. රට වසා තබන සෑම අවස්ථාවකම ජන ජීවිතය අවුල් වෙයි. බොහෝ දෙනෙකුට ජීවනෝපාය මාර්ගද අහිමි වේ. ආර්ථිකය සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකිව ඒ අර්බුදයක් ඔහොත් ඇතිවන තත්ත්වය භයානකය. චීනයේ කොරෝනා වාර්තාව මුල් රටයි. වරින් වර අවස්ථා කිහිපයකදී රටේ වසංගතයේ හිසේස වුවත් චීනයේ රට වසා දැමීමක් සිදු නොකළේය. ඇමරිකාව ඇතුළු ධනවත් රටවල් අනුගමනය කළේ එම ක්‍රියාමාර්ගයයි. බංග්ලාදේශයේද තම කර්මාන්තශාලා ව්‍යාපාර අකණ්ඩව පවත්වාගෙන ගියේ. මේ නිසාම රටවල ආර්ථික සහ ජන ජීවිතය තවදුරටත් සාර්ථක වී තිබේ. වර්තමානයේදී නිවසේ සිට වැටුප් ලබා ගැනීමට බොහෝ රාජ්‍ය සේවකයෝ පෙළඹී සිටිති. දීර්ඝ කාලයක් නිවසේ සිටීම නිසා ඔවුන් යලි රැකියාවට පැමිණීමට මැලිකමක් දක්වති. මේ නිසා රාජ්‍ය ආයතනවල කටයුතු පවත්වාගෙන යන්නේ එම ආයතනවලට ආසන්නයේ සිටින සේවක සේවිකාවන් මගිනි. අනෙක් පිරිසේම වැටුපම ලබාගෙන නිවසේ සිටිති. එමෙන්ම තවත් පිරිසක් සෞඛ්‍ය මාර්ග උපදේශ අවභාවිත කරමින් සෙම් ප්‍රතිශාව කැස්සවැනි රෝගයටයි පවසමින් සේවයට වාර්තා නොකරති. මේ නිසා සේවාමනු පවත්වාගෙන යන ආයතනවල ඇතැම් අංශපත් ඇත්තේ විශාල අපහසුතාවකටය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. වසරකට වැඩි කාලයක් එකදු දිනයක් හෝ සේවයට නොගිය ගුරු විදුහල්පතිවරු මෙන්ම ගෙවුණු මාස 6ේදී එකම දිනයක් හෝ සේවයට වාර්තා නොකළ රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කරුණු අනාවරණ කර තිබේ. මෙසේ සේවයට වාර්තා නොකළ ඇතැම් ගුරුවරු උද්ඝෝෂණයට පැමිණ ඇත. ඒ සියලු දෙනා වැටුප්ද නියමිත පරිදි ලබාගෙන ඇත. එමෙන්ම 8500කට වැඩි විධායක ශ්‍රේණි නිලධාරීන් ඉඳහිට සේවයට වාර්තා කොට ප්‍රවාහන දීමනාව සහ ඉන්ධන දීමනාව ගෙන තිබේ. මේ නැතැම් අය සේවා ස්ථානයේ රැඳී ඇත්තේ පැය 2-3ක් පමණි. ඔවුන්ට මේ දීමනාව වශයෙන් රුපියල් 68000කට වැඩි මුදලක් වැටුපට එකතු වේ. සේවයට වාර්තා කිරීමේදී මෙම දීමනාව ගෙවීම සිදු කළත් සේවයට වාර්තා නොකිරීමේදී ඒ වැටුපට එකතු කිරීම පිළිබඳ තවදුරටත් සිතා බැලිය යුතු බව රාජ්‍ය විගණනය පෙන්වා දෙයි. මෙම දීමනාව ලබා ගන්න ඇතැම් නිලධාරීන් ප්‍රවාහන පහසුකම් ඇති අවස්ථාවේ බස් රථයෙන් හෝ දුම්රියෙන් පැමිණ එම දීමනාව ලබා ගන්නා ආකාරයද දැකගත හැකි විය. ඇතැම් පෞද්ගලික ආයතන වලට වැටුප් ගෙවීමට හෝ අපහසු වී තිබේ. එම බොහෝ ආයතන මූලික වැටුප් පමණක් හෝ ඉන් අඩක් පමණක් ගෙවීම සිදු කරන බව වාර්තා වී ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු මෙරට සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙටත් විවෘතයි. අතරමැදියන්ගෙන් තොරව ගොවියාට සාධාරණ මිලක් ලබා දීමට සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට නිෂ්පාදන අලෙවි කිරීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. නිරෝධායන ඇඳුරු නීතිය පවතින අවස්ථාවක ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද වැඩි ප්‍රතිලාභත් කර දීම මේ වැඩපිළිවෙලේ අරමුණයි. ඊයේ පසරෝ වන විට එළවලු මිලදී ගැනීමට ලොරි රථ 200කට වැඩි ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ තිබූ බව ඒ සභාපති ශාන්තේකනායක මහතා කියා සිටී. කාබනික පොරේදා නිෂ්පාදනය කළ කෘෂි නිෂ්පාදනද දැන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙමින් පවතී. ගොවි නිෂ්පාදන ඍජුවම ගොවියාගෙන් මිලදී ගන්නා ආර්ථික මධ්‍යස්ථාන වන්නේ දඹුල්ල තමුත්තේගම වැලිමඩ සහ කැපිටිපොළයි. අනිකුත් ආර්ථික මධ්‍යස්ථාන මේ ස්ථානවලින් එළවලු රැගෙන ගොස් අලෙවි කරනු ලැබේ. තවදුරටත් අදහස් දක්වන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රධානී ශාන්ත ඒකනායක මහතා. පොළොව මිලකට ගොවියට අලෙවි කරලා දෙනවා. මොකද පිටින් යන වෙලෙන්දත් ගොවියත් ව්‍යාපාරිකයත් තුන්දෙනා අතරේ තමයි අපේ වෙළඳාම සිදු වෙන්නේ. ඒක කාටවත් වංචාසහගත විදියට විපණන ගොවියා කැමති නම් විතරයි අපි හැමදාම ඒක
දෙන්නද කියලා අහලා එනවා. ගොවියා ගෙනාවු පමණින් අපි ඒ වෙලාවම අලෙවි කරන්නේ නැහැ. සාමාන්‍ය මිලක් එනකන් ඉඳලා දෙනවා. ඒත් එක්කම ගොවියාගේ එන කෘෂි ද්‍රව්‍යයේ ක්වොලිටියක් තියෙන්න ඕනේ. ඒක හැටියට මිල පොඩි වෙනස්කම් ඇති වෙනවා ඇත්තටම. ගොඩක් ගොවියෝ හොඳම තත්ත්වයේ එළවලු නිෂ්පාදනය කරන එනවා. මොකද ගොවියා දන්නවා එහෙම ගෙනාවොත් තමයි හොඳ මිලක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ අතරතුරේ 110ක විතර ප්‍රශ්න ඇති වෙනවා. මැදට විසි ගන්න ඕනේ ටිකක් දාගෙන එන කට්ටියත් ඉන්නවා. ඒව නැතුවම නෙවෙයි. නමුත් හැමදාම එන ගොවියෝ ඒවල් කරන්නේ නැහැ. මේකෙදි හොඳම මිල දීලා ගොවියට සාධාරණීකරණ මිලක් ලබා දෙන්න තමයි අපි හැම වෙලාවෙම බලන්නේ. ඒ වගේ මිලක් ලැබෙනවා. නමුත් අපි ඇත්තටම ඉල්ලා සිටින්නේ වැසත් ලැබීමෙන් ගොවියා දවස් 3කට විතර පස්සේ එළවලු ගේද්දී එක්ක ඇහෙනවා මොරපුවා. ඉතින් එතන ගොවියට තමයි පාඩු වෙන්නේ මේවා. අනික පාරිභෝගික ප්‍රශ්න වෙනවා. ක්වොලිටියක් ඇති එළවලු සමහර විට ගන්න ලැබෙන්නේ නැති එකක් වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටින මේක දීර්ඝව විවෘත කර තිබ්බොත් අදපදයකින් තොරව සාධාරණ මිල ගණන් වලට ආර්ථික මධ්‍යස්ථ පවත්වන්න යන්න පුළුවන්. ගොවියට සහ පාරිභෝගිකයට සාහනයක් ඇති වෙනවා. එහෙම වුණොත් ලියාපදිංචි වීමෝල් හිමියන් සහ ගොවින් නොවන වීතක රැස් කරන අතරමැදි ජාවාරම්කරුවන් සොයා දිස්ත්‍රික්ක කිහිපයක වැටලීම් ක්‍රියාත්මකයි. ඉකුත් දින 3දී පොළොන්නරුව අනුරාධපුර අම්පාර සහ මඩකපුර දිස්ත්‍රික්කවල සිදු කළ එවැනි වැටලීම්වලදී වී කිලෝ ලක්ෂ 1150කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු අධිකාරිය භාරයට ගෙන ඇත. තවත් අතරමැදි අනවසර ගබඩා කිහිපයකට මුද්‍රා තබා ඇත. රජ මගින් බලාත්මක කළ නීති ඉක්මවා යමින් ක්‍රියාත්මක කිරීම නිසා මෙම සියලුම වීතක රාජසන්තක කිරීමට ක්‍රියාකර තිබේ. මහියංගනයේ ගිරාන්දරකෝට්ටේ වී ගබඩා දෙකකටද ඊයේ මුද්‍රා තැබින. උල්ලිටිය ප්‍රදේශයේ පිටි ගබඩාවේ වී කිලෝ ලක්ෂ 4ක්ද දිවුල පැලැස්ස ගබඩාවක වී කිලෝ 25000ක්ද ගබඩා කර තිබුණි. ලියාපදිංචි නොවි වීතක රැස් කිරීම නිසා අදාළ ගබඩා හිමිකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරේ. මේ අතර ඉදිරි දෙසතිය තුළ සීනි මිල අඩු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලිගේවන්න මහතා පවසයි. සතු සහරා සීනි කිලෝවක් රුපියල් 125කට අලෙවි කෙරේ. සීනි සඳහා පාන මිලක් නොමැති නිසා වැටලීම් කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි. දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් සහ විදෙස් ප්‍රජාව විදෙස් මුදල් ශ්‍රී ලංකාවේ බැංකුවල තැන්පත් කරන්නේ නම් ඔවුන්ට 5% වැඩි ප්‍රපොලියක් ලබා ගැනීමට දැන් අවස්ථාව උදා වී ඇත. මේ බව ලෝකේ පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ට සහ ආයෝජකයන්ට දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපත් වේ. ඒ සඳහා අති ප්‍රබල ජාත්‍යන්තර විකාශනය ඔස්සේ ප්‍රචාර කටයුතු සිදු කිරීමට මෙරට බැංකුවලට අවස්ථාව ඇතැයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා කියයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ශ්‍රමිකයන්ට ඔවුන් යාමට බලාපොරොත්තු වන රටට අවශ්‍ය පරිදි කොවිඩ් එනත ලබා දීමට ක්‍රියා කෙරේ. ඒ සඳහා ලියාපදිංචි වන ශ්‍රමිකයන්ගෙන් ගාස්තුවක් අය කර ගැනේ. එසේ ලියාපදිංචි වන අයට රැකියා සඳහා පිටත් යාමට පෙර එන්නත ලබා ගත හැකිය. රැකියා සඳහා යන බවට තහවුරු කිරීමක් නොමැතිව ශ්‍රමිකයන් එනත් කරන්නේ සඳහා යොමු නොකරේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. පවතින කොවිඩ් තත්ත්වය නිසා මේ වසරේ ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති ගෙයින්කට බෙදා හැරීම සිදු නොකරේ. 2020 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ඇතිනම් මේ වසර සඳහා දෙම නාමලේඛනයේ ලියාපදිංචි සිටින ලිපිණය යටතේ ලියාපදිංචි කිරීම සිදු කරේ. ඒ සඳහා කිසිදු ආකෘතියක් සම්පූර්ණ කළ යුතු නොවේ. මේ වසර සඳහා තම නම ඡන්ද හිමි ලේඛනයේ ලියාපදිංචි සඳහා නිර්දේශ වී ඇද්ද පරීක්ෂා කර බැලීමට www.election.gov.lk හෝ eservices.election.gov.lk වෙබ් අඩවිය මගින් තොරතුරු පරීක්ෂා කර බැලිය හැකිය. තම නම නිර්දේශ වී නොමැති නම් ඒ සඳහා 2021 ER නම් ආකෘතිය කඩනමින් ප්‍රදේශීය ග්‍රාම නිලධාරී වෙත බාර දිය යුතුය. එම ආකෘතිය ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ලබාගත හැකිය. එමෙන්ම මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියෙන්ද බාගත හැකිය. එසේම මේ අඩවිය හරහා ලියාපදිංචි වීමට මාර්ගගත ඉල්ලුම් කළ හැකිය. මේ වසරේ ජූනි 1 වෙනිදාට අවුරුදු 18 සම්පූර්ණ කළ අයට එහි ලියාපදිංචි විය හැකිය. විදෙස් පුවත්. කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කටයුතු බාර ගැනීමට තමන් සූදානමින් සිටින බව තලිබාන් සංවිධානය පවසයි. මේ වන විට තම හමුදා එම ගුවන් තොටුපළේ බලය තහවුරු කරගෙන නැතැයි එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු සඳහන් කළේය. ඒත් ඇමරිකාවේ පෙන්ටගන් ප්‍රකාශක ජෝන් කර්බ් මහතා සඳහන් කළේ කාබුල් ගුවන් තොටුපළ තවදුරටත් පාලනය වන්නේ ඇමරිකානු හමුදායට තේ බවයි. තලිබාන් සංවිධානය සඳහන් කළේ ඒ සුළු ප්‍රදේශයක ඇමරිකානු හමුදා සිටින බවයි.
මේ අතර කාබුල් ගුවන්තොටුපළේ පාලනය බාර ගැනීමට තුර්කියේ අවධානය යොමු වී තිබේ. තලිබාන් සංවිධානය සමග ඒ පිළිබඳව සාකච්ඡා ආරම්භ කළ බව තුර්කි ජනාධිපතිවරයා කියයි. තලිබාන් ප්‍රකාශක සුහයිල් රහීම් ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවාවේ නිරත සේවිකාවන්ට අවශ්‍ය එම කටයුතු නිරත විය හැකි බවයි. කාන්තාවන්ගේ රැකියා කටයුතු වලට බාධා කිරීමට Taman බලාපොරොත්තු නොවන බව එම සංවිධානය අවධාරණය කරයි. ඇතැම් රැකියා සඳහා පමණක් නිශ්චිත ක්‍රමවේදයක් සලසනතුරු අත්හිටුවා තිබේ. මේ වන ඇෆ්ගනිස්තානයේ අවධානයට ලක් වූ 1,11,000ක පමණ පිරිසක් විවිධ රටවලට යොමු කර ඇතැයි ඇමරිකාව කියයි. එරට සිටි ඇමරිකානු සිවිල් වැසියන් 5,000කට වැඩි පිරිසක්ද ඉන් ඉවත් කරගෙන තිබේ. මේ වනට කාබුල් ගුවන්තොටුපළේ සිටින්නේ ඉවත් යාමට පැමිණි ජනතාවගෙන් 5,400ක් පමණි. ඉදිරි දින කිහිපයේදී ඔවුන්වද ඉවත් කර ගැනේ. මින් 5,000කට වැඩි පිරිසක් ඇමරිකානු හමුදාවට විවිධ ආකාරයෙන් උදව් කළ අය වෙති. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බලපිටියේ මැතිවරණ කොට්ටාසේ පළාත් මාර්ග 17ක් කාපට් අතුරා සංවර්ධනය කෙරේ. ඉන් 12ක වැඩ අවසන් කර ඇත. රුපියල් ලක්ෂ 2,000කට වැඩි මුදලක් ඒ සඳහා වැය කර ඇත. දුෂ්කර ගමන් රැසක පිහිටි මාර්ග මේ අතර වෙයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ පාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ලබන වසරේදී බටහිර ඉන්දිය උපදෙව්දූපත්ති ආරම්භන අවුරුදු 19 පහළ ලෝක සුරාන් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිතයි. ඊට කලාපීයව සුදුසුකම් ලබන රටවල් පහ තේරීම සඳහා පාතන තරගාවලි පහෙන් කිහිපයක් අවලංගු කර තිබේ. නැගෙනහිර ආසියා කලාපී පැසිෆික් කලාපය ආසියාව සහ ඇමරිකාව එම සුදුසුකම් ලැබීමේ තරග අවලංගු කර තිබේ. කොරෝනා වසංගත තත්ත්වය ඊට හේතුවයි. මේ නිසා සුදුසුකම් ලැබීමේ තරග නොමැතිව එම කලාපවලින් පැපුවා නිව්ගිනියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ කැනඩාව අවුරුදු 19 පහළ ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. කොටස් වෙළඳපොළ පිරිවැටුම් ඉහළ යාම මගින් පුරෝකථනය කළ හැක්කේ මෙරට ආර්ථිකය යළි පිබිදීමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. ආයෝගයන් මෙරට ආර්ථිකය පිළිබඳ යම් විශ්වාසකින් පසුවන බවද එයින් පෙන්눔 කෙරේ. මේ අවස්ථාවේදී කොටස් වෙළඳපොලේ මිල ගණන් ඉහළ යෑම අපිට ඍජුව දියටම කියන්න අමාරුයි. උමන හේතු මත ඇත්තට මේක ඉහළ යනවද කියලා. සමහරක් විටක ඒසේ ඉහළ යෑම තරහ ආකාරයකට හේතු වෙන්න පුළුවන්. යම් ආකාරයකට මේ වසංගතය විශේෂයෙන්ම එන්නත් කරණයත් සමග අවසන් වීමෙන් පසුව ආර්ථිකය තුළ යම් පිබිදීමක් ගොඩනැගේවිය කියන විශ්වාසය ආයෝජකයෝ තුළ තියෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් සමහර වෙලාවට කොටස් වෙළඳපොළ තුළ මිල ගණන් ඉහළ යනවා ඇත්තේ සමහරක් සමාගම් වල ඒ සමාගම් හොඳ කාර්ය සාධනයක් පෙන්눔 කරලා තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම වසංගතයත් සමග විශේෂයෙන්ම වසංගතය තුළ යම් යම් ව්‍යාපාරික අවස්ථාවන් පුළුල් කර ගැනීමට හැකි වූ හැකි වෙතයි අපේක්ෂා කරනු ලබන ආයතන වලට අදාළව කොටස් වෙළඳපොළේ මිල ගණන් ඉහළ යනවා වෙන්නත් පුළුවන්. මේ කුමන කරුණ උඩ හෝ කොටස් වෙළඳපොළේ මිල ගණන් ඉහළ යෑම මම හිතන්නේ ධනාත්මක තත්ත්වයක් විදිහට තමයි අපිට ආර්ථිකය පැත්තෙන් අරගෙන කතා කරනකොට කතා කරන්න පුළුවන් වෙන්නේ. මග්නිසාද ඒ හරහා එක්තරා දුරකට පෙන්눔 කරනවා ආයෝජකයන් තුළ යම්කිසි විශ්වාසයක් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පවතිනවාය කියන එක. විශේෂයෙන්ම අනාගතය යම් සුබවාදී විදිහට බලනවාය කියන එක පිළිබඳව යම් පණිවිඩයක් දෙනවා කියන එක අපිට යම් කාර්යයකට සඳහන් කරන්න පුළුවන්.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay මුදල් හුමාරු බිල්පත් ගෙවීම ක්‍රේලෝඩ් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මහකන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෙක්ටාර 1,27,000ක වීවගා කිරීම ඉලක්කය වී තිබේ. ඊට අමතරව හෙක්ටාර 58,000ක අතිරේක භෝග වගා කෙරේ. මේ වගාවලට අවශ්‍ය කාබනික පොර නිෂ්පාදනයද අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා දැන් ආරම්භ කර ඇත. මහා පරිමාණ වශයෙන් ස්ථාන 400ක කාබනික පොර නිෂ්පාදනය කෙරේ. සුළු පරිමාණ වශයෙන් එම පොර නිෂ්පාදනය කිරීම ස්ථාන 2000කදී පමණ සිදු කිරීමට නියමිතයි. දැනටමත් කාබනික පොර නිෂ්පාදනය කිරීමට 30,000ක් පමණ ලියාපදිංචි වී සිටිති. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දිවයිනේ නිර්දික් කොටසේ වැස්සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපෙත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වෑම්බ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරේ බටහිර බැවුමේ උතුරු මැද සහ වෑම්බ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40-50 අතර තද සුළං ඇතිවීමට ඉඩ ඇත. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන. මේ දිනවල වැඩිපුරම විපක්ෂය සාකච්ඡා කරන ප්‍රශ්නයක් තමයි වසංගතයක් මැද්දේ මේ රජය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන එක. වසංගතය හමුවේ සංවර්ධනය එපා. අද විපක්ෂයේ සටන් පාටිය එයයි. සියලු ආර්ථික ක්‍රියාකාරකම් නවතා දමා ඇතිතරම් බෙහෙත් දෙන්න, ඇතිතරම් එන්නත් දෙන්න, ඇතිතරම් කන්න දෙන්න. මේක තමයි මේ අයගේ සටන් පාටය. නිරෝධායන ඇඳිරි නීතිය අතරේ පාරේ නැව් යන එකයි ගුවන් යානා යන එක විතරයි අඩු කියලයි මේ අය කියන්නේ. අපිට නම් පැහැදිලි කාරණේ මොකක්ද කියලා. මහත්තරුණි ගමේ ආප්ප කඩේ වහලා, ටවුමේ තේ කඩේ වහලා, බාර් එක වහලා, සිනමා ශාලාව වහලා, ඇඳුම් සාප්පු වහලා, හෝටල් වහලා, පාසල් වහලා, දුම්රිය බස්රිය වැඩ කරන්නේ නැහැ. එහෙම නේද? මේවා විවෘත කළා නම් මොනතරම් පිරිසක් ඒක රාශී වෙනවද? දුම්රියේ බස්රියේ එක පොදියට යන්නේ ණය දැන් නැහැ නේද? එකතන රැස්වීම, මගුල් කෙවල්, අවමංගල්‍ය උත්සව කිසිවක් නැහැ. ඇත්තටම පාරේ වාහන යනවා. ඒ අත්‍යවශ්‍ය සේවා දොස්තර මහත්තරු, සෞඛ්‍ය නිලධාරීන්, ආරක්ෂක හමුදාවන්, මාධ්‍යවේදීන් ඇතුළු ඊටාම අවශ්‍ය පිරිසක් පමණයි පාරේ ගමන් කරන්නේ. ඒත් අත්‍යවශ්‍ය රාජකාරියකට පමණමයි. අනවශ්‍ය ගමන් බිමන් දැන් කවුරුත් යන්නේ නැහැ. වාහනයක යන්නේත් අවශ්‍යම පුද්ගලයන් පමණයි. අත්‍යවශ්‍ය සේවා එන හිටියොත් ජනතාවට මොකද වෙන්නේ? නිවෙස්වල නිරෝධායනය වෙන අහිංසක ජනතාවට මොකද වෙන්නේ? විපක්ෂයට අවශ්‍ය රජයට ඇතිතරම් වදයක් වෙන එක, ඇතිතරම් කරදරයක් වෙන එක, එන්නත් ටික දීලා රටේ මිනිස්සු සුවපත් වෙලා රට යථා තත්ත්වයට එන එකට මේ අය බයයි. හේතුව දේශපාලනය කරන්න සටන් පාට ඕන. ඊටත්
ඊටත් වඩා දේශපාලනයේ රැකියාවක් නිසා ඒකට ප්‍රශ්න ටිකක් වැඩි වෙන තරමට තමයි මේ අයට හොඳ. ඒ නිසා වසංගතයක් කියන්නේ රජයකට එක ප්‍රශ්නයක් විතරයි. රජයකට තව මොනතරම් ජනතාව වෙනුවෙන් කළ යුතු දේවල් තියෙනවද? ඒක නිසා මහත්තරුනි, ඔබලා ගැන ජනතාවගේ තීරණය නම් එතරම් හොඳ එකක් වෙන එකක් නැහැ. ඒක නිසා ටිකක් හරි මනුස්සකමක් එක්ක දේශපාලනය කරන්න. ඒක රටට කෙසේ වෙතත් ඔබට හොඳක් වේවි. යලි සිරස්තල. තවත් සයිනුෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් අද දිවෙන්ට. මෙරට ආයෝජන සිදු කිරීමට කටාර් රාජ්‍ය සූදානම්. තුර්කියද විදේශ ඇමති සමග සාකච්ඡා කරයි. ගෙවුණු මාස කිහිපයේදී එකදු දිනයක් හෝ සේවයට වාර්තා නොකළ රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් සිටින බව අනාවරණ වෙයි. පවතින වසංගත තත්ත්වයේ කුඩා දේශපාලන පක්ෂ තවත් සංවිධාන ගණනාවකට තම පටු අරමුණු වෙනුවෙන් වේදිකාවක් සකස් කර දී ඇතැයි හෙළිදරව්වා. ලියාපදිංචියක් නොමැතිව වීතක රැස් කරන අතරමැදි ජාවාරම්කරුවන් සොයා තවදුරටත් වැටලීම්. ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වීමට තවත් අවස්ථාවක්. කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කටයුතු බාර ගැනීමට තාලිබාන් සංවිධානයේ සූදානම්. 1,11,000ක් රටින් පිට වෙති. අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 3ක් නිතරකින් සුදුසුකම් ලබති. අපගේ මෙම ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. මීළඟට අපගේ ප්‍රධාන ප්‍රකාශය දහවල් 12:45ට.